කවුරු හරි කියනවා මේක මිලියන 500ක් වටිනා software එකක් කියලා. ඇත්තම කිව්වොත් මිලියන 83යි. අපි දන්නවා මොකක්ද උනේ කියලා. අපි ඇත්තටම කිව්වොත් ඒක නිකන් අර කැලේකට ගිහිල්ලා නගරයක් හදනවා වගේ වැඩක් අපි කරේ. ඔය දැන් මිලියන 500 කිව්ව එක මං හිතන්නේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති අපි මිලියන 500ක් කරන්නේ අපි දන්නෙත් නැහැ කවුරු මොනවා කිව්වත්. මොකද ඒ කට්ටියට බෙහෙත් ටික වෙලාවට ගන්න පුළුවන්. ඒත් අතර කවුරු හරි තව කියනවා මේ සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ කියලා. ඔය කියනවා නම් ඔය කවුරු හරි මේ සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ කියලා කියපු අය මම දන්නවා මං හිතන්නේ කට්ටිය SPC එක. මම දකින්නේ මේ ඔක්කොම කාගේවත් රෙසිටිව් හොදගත්තේ අපේ ඇඟ උඩ. 7000 මිලියන් අප්ග්‍රේඩබල්. මගේ දෙයියෝ මං ජීවිතේට අහලා නැහැ එහෙම එකක්. යම් කිසි හේතුවකට අපිව රිජෙක්ට් කරා. අපි දන්නවා මොකටද රිජෙක්ට් කරේ. මතක තියාගන්න අපේ කම්පියුටර් කෙනෙක් වුණත් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ software එක හැදුවේ අවුරුදු ගාණක් ගියා. හැබැයි අද ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එක දුවන්නේ අපේ ඇඟිලි වලින් හදපු අපේ රටේ හදපු අය. මේ අපි කතා කරන්න යන්නේ මම හිතන්නේ යම් කිසි රූපවාහිනියක වුණු වාර්තාවක් ගැන වුණු සිද්ධියක් ගැන. මේක පුරුදු දෙයක් නෙවෙයි. මම මේ පළවෙනි වතාවට මම කියන්නේ ප්‍රෙස් එකකට ඇවිල්ලා කතා කරන්න උනේ එක මට ඒ ගැන මම ඉතාමත්ම කනගාටු වෙනවා. හැබැයි මම මේ වෙලාවේ සන්තෝෂ වෙනවා. අපේ පැත්ත මොකද්ද මේ කෝප් කමිටුවේ වෙච්ච සිද්ධිය ගැන අපි බ්‍රීෆ් එකක් දෙන එක මම හිතන්නේ අපේ යුතුයකම. ඔබලා දන්නවා ඇති මම හිතන්නේ සෝෂල් මීඩියා ඔය හැම මීඩියා එකම ගියපු දේවල් මේ ආයතනයේට ඉතාමත්ම අහිත කරයි. මේ අවුරුදු 35ක් ඉතාමත්ම අමාරුවෙන් අපි මේක මෙතනට ගෙන ආපු ආයතනයකට වෙච්ච දේ. අපි ඒ ගැන පසුබහින්නේ නැහැ. මොකද අපි මෙතන කොහෙවත් මම දැන් උනම් හිටගෙන කියන්නේ අපි කාටවත් වැරදි කරලත් නැහැ. අපි හොරකම් කරලත් නැහැ. අපි කරේ රටේ නීතියත් එක්ක ව්‍යාපාරයක් ගියගෙනච්ච එක තමයි. කවුරු හරි කියනවා මේක මිලියන 500ක් වටිනා software එකක් කියලා. එතකොට තව කෙනෙක් කියනවා ඒක මිලියන 640ක් කියලා. මම නම් අද වෙනතුරු දන්නේ නැහැ මේ ෆිගර්ස් කොහෙන්ද ආවේ කියලා. මොකද අපිට හම්බුණ purchase order එක 2008 දෙසැම්බර් මාසේ හරි නොවැම්බර් මාසේ මට හරියටම දිනේ මතක නැහැ. මිලියන 223යි. මිලියන 223යි. ඒ software එකට නෙවෙයි. හැබැයි මීඩියා එකේ ගියේ මිලියන 650ක් අපි ලබා ගත්තයි කියලා. මම ඊතුරු පොයින්ට් එකට යන්නේ පොයින්ට් එකෙන් පස්සේ. එතකොට ඇත්තටම මේ software එකට කීයක් ගියාද කියලා මම හිතන්නේ මුළු රටේම ජනතාව දැනගන්න ඕනේ. ඇත්තම කිව්වොත් මිලියන 83යි. ඒවා මේ අපි හදාගත්ත දේවල් නෙමෙයි. මේක ටෙන්ඩර් එකකින් ගත්ත ෆිගර්ස්. ඒ ෆිගර්ස් තියෙනවා ඒවා කාටවත් වෙනස් කරන්න බෑ. මේක තමයි ඇත්ත. මිලියන 83යි. එතකොට මොකද්ද මේ මිලියන 223ක් කියන්නේ? රිකරින් කියලා තව තියෙනවා මිලියන 118ක් අපි ලියලා දීලා. මම ඒකත් එක්ස්ප්ලেইন කරන්නම්. මිලියන 223න් අපි අඩු කරන්න ඕනේ software එකට මිලියන 83ක්. ඊට පස්සේ මොනවද තියෙන්නේ? මේකේ කවුරුත් දන්නේ නැහැ මේකේ ස්කෝප් එකක් හදනවා. අපි නෙමෙයි ස්කෝප් එක හදන්නේ. ඒක හදන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඒක දිහා බලලා ආයතන පහක් මේකට ටෙන්ඩර් කරනවා. ඒකෙන් අපිව තේරෙනවා. මම අනික් ආයතනවල කියපු ගණන් කිව්වොත් ඔබතුමාලාට පුදුම වෙයි. අපි ටෙක්නිකලි ලෝවස් ක්වොලිෆයිඩ් කියලා අපිට ওই ටෙන්ඩර් එක හම්බුනේ. හැබැයි ඒ වෙලාවෙත් අපේ ડોකියුමන්ට්ස් වල තාම තියෙනවා අපි කෝඩ් කරේ මීට වැඩිය මිලියන 300 ගාණක්. හැබැයි අපිත් එක්ක ඒ හිටිය නිලධාරීන් ඉඳගෙන මාස ගාණක් අපිත් එක්ක නෙගෝෂিয়েට් කරලා 223ට බැස්සෙව්වේ. ඉතින් මට පුදුමයි මේක කවුරු කියනවද ඔඩිටර් ඩිපාර්ට්මන්ට් එකෙන් කිව්වලු මිලියන 500යි කියලා. software එකට ගියේ නැහැ. ඒක මට කියන්න දෙයක් නැහැ. මං හිතන්නේ අපි දෙන ડોකියුමන්ට් එකේ ඒක හොඳට අකුරු වලින්ම තියෙනවා. එතකොට මොනවද අනික් භාණ්ඩ? මං හිතන්නේ ගොඩක් අය මේ ස්කෝප් එක දන්නේ නැතුව නිකන් කතා කරලා තියෙනවා. කවුරුත් හිතන්නේ නැති දේවල් මේක ඇතුලේ තියෙනවා. මේක ඇතුලේ තියෙනවා ජෙනරේටර්. මේක ඇතුලේ තියෙනවා පාටිෂන්. මේක ඇතුලේ තියෙනවා chairs, tables, computer 300යි. UPS 300යි. printers 300යි. approximately. මට සමහර figures මං බල කියන්නේ නැහැ. එතකොට networking ලංකාවේ වටේම ඉස්පිරිතාල ටික කනෙක්ට් කරන එක. පැය 24ක් අතර කමියුනිකේෂන් එක තියෙන්න ඕනේ. මේකේ සිස්ටම් ඩවුන් යන්න බෑ. කවුරුත් ඇහුවේ නැහැ මොකද්ද මේ සිස්ටම් එක කියලා. මේ සිස්ටම් එකෙන් තමයි රටට එන හැම මෙඩිසින් එකක්ම ඉස්පිරිතාලට ඩිස්ට්‍රිබියුට් කරලා හැම ඉස්පිරිතාලයකටම පේනවා මේ මොනවද බෙහෙත් තියෙන්නේ කොහෙද. මම ඉස්සරහට ගියොත් මේ සිස්ටම් එක එන්නේ ඉස්සෙල්ලා මේ සිස්ටම් එකක් තියා කම්පියුටරයක්වත් තිබ්බේ නැහැ. කම්පියුටර් තියෙන්න ඇති ඩේටා එන්ටර් කරන්න හරි ලියුම් ගහන්න හරි. මේක තමයි පළවෙනියෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිය network wide system එක. එතකොට ඒ ඔක්කොම බ්‍රීෆින් එකේ තියෙනවා කොහොමද ඒව තියෙන්නේ. එතකොට මම හිතන්නේ මෙතනදී මම ඒක කියන්න ඕනේ
තව එක්කෙනෙක් අහනවා ඇයි මේක මාස අවුරුදු 2008 ඉඳලා මෙච්චර ගියේ කියලා. මේක ලේසි පහසු ගාමයක් නෙවෙයි. කාට හරි කියන්න පුළුවන් දැන් ඉඳගෙන 2008 වෙච්ච ඇයි ඔච්චර කල් ගියේ කියලා. අපි දන්නවා මොකක්ද උනේ කියලා. අපි ඇත්තටම කිව්වොත් ඒක නිකන් අර කැලේකට ගිහිල්ලා නගරයක් හදනවා වගේ වැඩක් අපි කරේ. මුකුත් තිබ්බේ නැහැ ඒකේ. මතක තියාගන්න මේ සිස්ටම් එකෙන් තමයි බෙහෙත් බෙදන්නේ. එතකොට අපි මේ සිස්ටම් එක ඩෙවලොප් කරනකොට බෙහෙත් බෙදෙන එක නවත්තන්න බෑ. ඒකත් ඒ විදියටම දුවන්න ඕනේ. එතකොට අපි ට්‍රේන් කරන්න ඕනේ. මේ ඔක්කොම මේවා ඉවැලුවේට් කරලා හරියට මේවා කම්ප්ලයන්ස් කියලා තියෙනවා, ප්‍රොකියුමන්ට් ගයිඩ්ලයින් කියලා තියෙනවා රටේ නීතියක්. ඒ වලින් තමයි මේක හම්බුනේ. නැතුව මේක කවුරු හරි මට මගේ නමට හෝ මගේ ආයතනයට නිකන් දීපු එකක් නෙවෙයි. දෙක ඔය දැන් මිලියන 500 කියපු එක මං හිතන්නේ ඔයගලට තේරෙන්නේ නැති. අපි මිලියන 500ක් කරන්නේ අපි දන්නෙත් නැහැ. ගත්ත මිනිස්සු කොහේ හරි ඇති මම නම් දන්නේ නැහැ. අපේ ආයතනයට හම්බුන ගණන් අපි ගාව ලිඛිතව චෙක් එකේ කොපිය පවා අපි ගාව තියෙනවා. අපිත් එක්ක වැඩ කරපු පීපල්ස් බැංක් එක මේ ගැන හොඳ දැනුමක් තියෙනවා. මොකද මේක අවුරුදු ගාණක් අපිට ඒකටත් එක්ක වැඩ කරන්න උනා. එතකොට එතෙන්දී එක්කෙනෙක් කියනවා මිලියන 5 ගානේ 2015 ඉඳලා ගෙවනවලු අපිට. අපිට නම් ගෙව්වේ නැහැ. අපි දන්නේත් නැහැ මේක. හැබැයි ඒ කියන්නේ කොහොමද කියන එක මන් දන්නේ නැහැ. එහෙනම් කොළ බලන්න නැතුව කියනවා ඇති. අපිට මිලියන 4.8ක්. ඒ කියන්නේ මිලියන 4.8 කියන්නේ ඒක ඇතුලේ තියෙනවා maintenance of hardware island wide, maintenance of communication and connectivity island wide, 86 hospital 24/7. ඒත් එක්කම තියෙනවා software එකටත් maintenance. ඒක මං හිතන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය දන්නවා. අවුරුදු 3ක් වොරන්ටි එක ඉවරුණාට පස්සේ තමයි ඒක ඉෆෙක්ටිව් වෙන්නේ. එතකොට 2017 තමයි මේක ඇක්සෙප්ට් කරන්නේ. හැබැයි 2015 ඉඳලා මේක ලයිව් යනවා. එතන ඉන්න නිලධාරි කියනවා නෑ මේකේ අර කඩුයි. අපි අවුරුදු 2ක් ලයිව් 7-5ක් අපිට හම්බ වෙන්නේ නැතුව අපි මේක දිව්වා. එහෙම ගිහිල්ලා 2017 ඔක්තෝබර් මාසේ 23 මං හිතන්නේ ඒ කට්ටිය ඇක්සෙප්ට් කරා. අපි ගාව software industry එකේ දන්නා acceptance කියලා එකක් තියෙනවා. ඒ acceptance එක ගන්නවා කියන්නේ මං හිතන්නේ final document එක. එදා ඉඳලා අද වෙනතුරුත් අපි මේ system එක maintain කරනවා. එතකොට තියෙනවා අපේ agreement එකට කියන්නේ contractually අපි agree වෙලා තිබ්බා අවුරුදු 3න් පස්සේ මේක තව අවුරුදු 2ක් දිගටම maintain කරන්න ඕනේ අපි දීපු 2008 price එකට. ඔබතුමාලම දන්නවා පෙට්‍රල් කොච්චර ගණන් ගියාද කියලා 2011 ඉඳලා අද වෙනකම්. හැබැයි අයිලන්ඩ් වයිඩ් තියෙන අපේ ඉන්ජිනියර්ස්ලා ගිහිල්ලා ඒක මේන්ටේන් කරන්න ඕන 24/7. ඔබතුමාලා දන්නේ නැතුව ඇති ඒකේ තියෙනවා පෙනල්ටි ක්ලෝස් එකක් අපිට. පැයක් පරක් වුණොත් පැයකට රුපියල් 2750යි 3750යි කියලා. software එකක් කැඩුනොත් දැන් සමහරු කාට හරි අහන්න පුළුවන් මෙතන ඇයි ඔය කට්ටියට ජෙනරේටර්ස් දීලා තියෙන්නේ? ඔය කට්ටියට කමියුනිකේෂන් ටික දීලා තියෙන්නේ. මං දැක්ක එකම සක්සස්ෆුල් ප්‍රොජෙක්ට් එක මේක. මොකද එක්කෙනෙකුට දුන්නේ එක්කෙනෙක් වග කියන්න ඕනේ මේකට. නැත්තම් අපි දන්නවා අපි දැකලා තියෙනවා අපි ගොඩාක් අවුරුදු 20 ගාණක් අපි මේකේ 30 ගාණක් ඉඳපුවේ කමියුනිකේෂන් අය කියනවා මේක අපේ ප්‍රශ්නයක් නෙවෙයි කැඩුනහම. UPS එක දාපු එක්කෙනා කියනවා මේක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට කවුද මේකෙන් දුක් විඳින්නේ? මේක පාවිච්චි කරන අය. එතකොට මේ වගේ දෙයක් හෙල්ත් මිනිස්ට්‍රි එකකට ගන්න බෑ chance එකක්. මොකද මේක ලයිව් අපි දන්නවා ලයිෆ් සේවිං සිස්ටම් එකක් කියලා. කවුරු මොනවා කිව්වත්. අපි දන්නවා හැම ස්පිරිතාලෙම මේ කනෙක්ට් කරලා තියෙන මේ මිනිස්සු පුදුම ආසාවෙන් මේක වැඩ කරන්නේ. මොකද ඒ කට්ටියට බෙහෙත් ටික වෙලාවට ගන්න පුළුවන්. මම කියන්නේ නෑ කොහොමද ඒ කට්ටිය අපිට කියලා තියෙන්නේ. අපිට හරි දුකයි මේ ගැන. එතකොට 5 මිලියන් කියන එකක් අපිට ලැබිලා නැහැ. අපි ලබා ගන්න ඔය මේන්ටෙනන්ස් කියන එක after the warranty ඒක ලැබුණේ අපිට 2020 ඔක්තෝබර් මාසේ 28 වෙනිදා ඉඳලා එදා දීපු ප්‍රයිස් එකටම අපිට මාසේ ගානේ ගෙවනවා කියලා තියෙනවා ඒ ඇග්‍රීමන්ට් එකේ. අපිට ඇග්‍රීමන්ට් වෙනස් කරන්න බෑ. ඒකටද ඇග්‍රීමන්ට් වෙනස් කරන්න බෑ. ඒක තමයි රටේ නීතිය. ඒක තමයි ප්‍රොකියුමන්ට් ගයිඩ්ලයින් වල තියෙන්නේ. එතකොට එදා ඉඳලා අපිට දැන් මේ ඔක්තෝබර් මාසේ වෙනකොට අපේ කමිට්මන්ට්ස් එතනින් ඉවරයි. එතකොට අපි අවුරුදු 3ක් වගකීමක් දුන්නා. හැබැයි ඇත්තටම අපි 2015 ඉඳලා 2010 වෙනකොට අපේ වගකීම. ඊට පස්සේ ලිඛිතව අපේ කොන්ට්‍රැක්චුවල් ඔබ්ලිගේෂන් එකක් අනුව අපි 2017 ඉඳලා තමයි අපිට වොරන්ටි පටන් ගත්තේ. සමහර වෙලාවට අපිට කම්පියුටර්ස් ඔබ්සොලීට් වෙලා අපිට අපේම කම්පියුටර්ස් දාන්න වුණා. සර්වර්ස් අපි නිකන් දුන්නේ. අපිට දීපු ඒ 2008 දාපු සර්වර්ස් දුවන්න බෑ දැන්.
ඔබතුමාලා දන්නවද ඒ සර්වර් රූම් එකක් හැදුවා. ඒවා ලොක් කරලා ඒවා because කවුරුත් දන්නේ නැති දෙයක් තියෙනවා. මේකේ මිලියන බිලියන ගණන් වටිනා data. software industry එකේ මේක හොඳට දන්නවා. IT industry එකේ දන්නවා මොකද්ද මේකේ වටිනාම දේ කියලා. ඔය කියන දේවල් නෙවෙයි. මේකට ලබාගෙන තියෙන අවුරුදු 7ක data ටික. එතකොට අද වෙනතුරුත් මාස සමහර විට ඒකේ තියලා තියෙනවා දවස් 45න් අපිට ගෙවන්න කියලා මම මෙතන කිව්වට කරන්නේ නැහැ නේ කවදාකවත් අපිට දවස් 45න් පේමන්ට් එක හැම්බිලා නැහැ හැබැයි අපි අපේ යුතුයකම් අපි ඒ දිගටම කරගෙන යනවා මේ ළඟදී මං හිතන්නේ දැන් මාස දෙකකට ඉස්සෙල්ලා ජනවාරි අපි දන්නවා රජයකට තියෙන ප්‍රශ්න වෙලාවට මේක ගෙවන්න බැරි වුණා ඒ වුණාට අපි කමියුනිකේෂන් එකට ගෙවලා ඒවා ටික ඔක්කොම තියාගෙන සිස්ටම් එක ලයිව් ඒත් අතර කවුරු හරි තව කියනවා මේ සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ කියලා මං ඒකට උත්තර තුනයි දෙන්නේ එකක් 2018 ඉස්පිරිතාල 68ක් මේ සිස්ටම් එකට කනෙක්ට් කරනවා. පළවෙනියෙන් කරන්නේ 80යි. දැන් ඔන්න 2018 මේ සිස්ටම් එක දැන් දුවන වෙනවා. එතකොට ඊළඟට මේකට 2019 12 වෙනි මාසේ තව 62ක් කනෙක්ට් කරනවා. මම දන්නේ නැහැ මට නම් මේක සමා වෙන්න මම මෙහෙම කියනකොට සිස්ටම් එකක් වැඩ කරන්නේ නැති එකට ඇයි දන්නේ නැහැ මේ කනෙක්ට් කරන්නේ. එතකොට අපි කිව්ව මේ අවුරුද්ද වැඩ කරන්නේ නැහැ කිව්වා කියලා. 2020 පෙබරවාරි මාසේ 19 වෙනිදා අපිට කියනවා මෙන්න මේ සිස්ටම් එක පොඩ්ඩක් මෙතන වෙනස් කරලා දෙන්න. ඒක තමයි contractual obligation එක. මොකද ඒ කට්ටිය කියනවනම් මේ modification එක කරන්න කියලා අපි කරන්න ඕනේ ඒක. අපි සිස්ටම් එකක් implement කරලා අවුරුදු ගාණක් යනකොට ඒකේ තියෙනවා පොඩි දේවල් වෙනස් වෙන්න ඕනේ. ඒක මං හිතන්නේ දැන් අපි පටන් ගන්නකොට cloud කියන දෙයක් අපි ලෝකේ අහලත් නැහැ දවස්වල. 2008. හැබැයි දැන් තියෙන්නේ cloud කියන දැන් අපි මේක migrate කරන්න යනවා cloud වලට. ඒ technology එකත් එක්ක මේ යන්න ඕන සිස්ටම් එකක්. එතකොට 2019 22 පෙබරවාරි මාසේ සිස්ටම් එක වෙනස් කරන්න කියනවා. අපි ඒකත් කරනවා. ඔබතුමාලාට මට මේ වෙලාවේ නැහැ ප්‍රූෆ් එකක් දෙන්න. ඊයේ කතා කරලා කියනවා මේ සිස්ටම් එකේ තව කෑලි දෙක තුනක් තියෙනවා වෙනස් කරන්න කියලා. මන් දන්නේ ඔය කියනවා නම් ඔය කවුරු හරි මේ සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ කියලා කියපු අය මම දන්නවා. මං හිතන්නේ කට්ටිය SPC එකෙන්. කරුණාකරලා මම මෙතනදී ක්ලැරිෆයි කරන්න ඕනේ. අපි සිස්ටම් එකක් ඩෙවලොප් කරලා දීලා නැහැ SPC එකට. අපි මේ කතා කරන්නේ MSD එකට. ඒ කියන්නේ ඒක ඒ ආයතනය තමයි මේ බඩු ස්ටෝර් කරලා ඩිස්ට්‍රිබියුට් කරන්නේ ඉස්පිරිතාලයට හැම රටේ තියෙන. ඊට පස්සේ මේ කට්ටිය සිස්ටම් එක දැන් වැඩ කරන්නේ නැහැ. එතකොට තව එක්කෙනෙක් කියනවා මම දන්නේ නැහැ මම මේවා කියලා මට නඩුමකට ගියත් කමක් නැහැ මම මේ කියන්නේ ඇත්ත. ඒ සිස්ටම් එකේ කවුද එක්කෙනෙක් කියනවා සර් ඩිජිට් 3-4ක් දාගන්න බෑ ඒකින්ද සිස්ටම් එක. මට ඒ කියන්නේ හරිම දුකයි සිස්ටම් එකේ ඩිජිට් ටිකක් දාගන්න බැරි වුණා කියලා සිස්ටම් එකක් විසි කරන්න පුළුවන් නම් මගේ වැලියු එකට මිලියන 225යි ඒ කට්ටියගේ වැලියු එක මිලියන 500යි. කවුද මේ රටේ මොන ලෝකේ මොන IT කැප්ටන් කෙනෙක් කියයිද මේ ඩිජිට් ටිකක් වෙනස් කරන්න බැරි වුණා කියලා සිස්ටම් එකක් විසි කරනවා කියලා? මම දකින්නේ මේ ඔක්කොම ඔබතුමාලාට දකින්න ඇති මේ සිස්ටම් එක පටන් ගත්තේ කොහෙන්ද? අන්තිමට ඉවරුනේ මේ සාකච්ඡාව කොහෙන්ද කියලා. කාගේවත් රෙදි ටික හොදගත්තේ අපේ ඇඟ උඩින්. මම මෙහෙම කියන්නේ අපි මේ ආයතනයේ කවදාක්වත් මේ රටේ කාගෙන්වත් දෙයක් හොරට අරන්නෙත් නැහැ. අපි හොරකම් කරලත් නැහැ. අපි කාටවත් දේශපාලන විදියට අපි අයිතිකාරකමුත් නැහැ. මේක අයිති මගේ ගිහිල්ලා බලන්න මම අවුරුදු 29ක් මේ ආයතනයේ CEO. අවුරුදු 29ක්. මේ ආයතනයේ අවුරුදු 36යි. මේකේ අයිතිකාරකම් ගොඩාක් අය කියනවා. ඊට පස්සේ මම එනවා පොයින්ට් එකකට 7000 මිලියන් අප්ග්‍රේඩබල්. මගේ දෙයියෝ මං ජීවිතේට අහලා නැහැ එහෙම එකක්. අපි දන්නෙත් නැහැ. කවුරු හරි එස්ටිමේට් එකක් කරලා කවුරු හරි ඒකට ගණ්ඩ බලාගෙන ඉන්නවනම් ඒකට අපි නැහැ. මම දැක්කා ඊයේ සෝෂල් මීඩියා වල ගහලා තියෙනවා අපිට කිසිම අපෙන් අනුදැනුවක් අපෙන් අහන්න නැතුව සමහර මං හිතන්නේ මේ ප්‍රශ්නේ එනකොට මේක පෞද්ගලික ආයතනයක්. මේකෙන් 600 ගාණක් ජීවත් වෙනවා. 10000ක් 5000ක් විතර මේකේ අපේ යට ඉන්න ජීවිත මෙහෙම නැතුව එක පාට මේක ගැහුවා අපෙන් ඇහුවද මේක ඇත්තද නැත්තද කියලා. මොකද බිලියන මේ මාත් කතා කරන්නේ මිලියන 7000ක් අප්ග්‍රේඩ් එකකට ඉල්ලනවා කියලා. software එක මිලියන 83යි. hardware එක ඔක්කොම එක ගත්තාම 223යි. මන්දා එහෙම ගන්නවා නම් මං හිතන්නේ ඉක්මනට ඉන්ක්වයරි එකක් දාලා බලන්න. මොකද අපි නම් එස්ටිමේට් එකක් දීලත් නැහැ, අපෙන් අහලත් නැහැ, අපි දන්නෙත් නැහැ. මේක මම කැටගොරිකලි කියනවා අපි මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මම පොඩ්ඩක් මේක වැඩ කරන අයගෙන් සෞඛ්‍ය සේවයේ වැඩ කරන අයගෙන් අහුවා ඒ කට්ටියත් මේ ගැන දන්නේ නැහැ. කොහෙන්ද මේ වගේ බොරු ෆිගර්ස් දීලා මුළු රටම කුපිත කරන්න පුළුවන්ද මිනිසුන්ට?
මං හිතන්නේ ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මේ ඉන්ඩස්ට්‍රි එකට කරන පාපයක්. ඔබතුමාලා දන්නවා රටේ තියෙන තත්ත්වේ. මේ ඉන්ඩස්ට්‍රි එක විතරයි දැනටවත් ඉතුරුලා තියෙන්නේ. අපි කොච්චර මහන්සි වෙනවද මේ ඉන්ඩස්ට්‍රි එක බේරගෙන යන්න. අපිට අනාගතේ තියෙන්නේ මේකේ. එතකොට ඒකත් එක්කම අපි දන්නේ නැහැ ඔය 7000 කතාව. මං තව දෙයක් කියන්න ඕනේ. මං දැක්ක එතන එක්කෙනෙක් අහනවා කොළඹ යුනිවර්සිටි එකට හරි මේක කොහෙන් හරි වෙරිෆයි කරලා තියෙනවද කියලා. මට කියන්න ආසයි මේකට 2021 මං හිතන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විසින් කොළඹ විශ්වවිද්‍යාලයට මේක බාර දුන්නා. මේකේ මොනවද තියෙන වැරදි? මේකේ මොනවද තියෙන හොරකම්? මේකේ සිස්ටම් එක හොඳද නරකද කියලා. කියන්න කැමතියි මං. අපිට ඒක දුන්නේ නැහැ. හැබැයි අපිට දැනගන්න ලැබුණා පිටු 80ක රිපෝට් එකක් දීලා තියෙනවා කියලා. ඒ පිටු 80 මොනවද තියෙන්නේ? මේ සිස්ටම් එකේ දැන් අප්ග්‍රේඩ් කරන්න ඕනේවා. දැන් මේක වෙනස් කරන්න දේවල් මොකද අපි මේ 2008 2009 හදපු දේ කරලා අන්තිම රෙකමෙන්ඩේෂන් එක දීලා තියෙන්නේ මොකද්ද? please upgrade this, speak to the vendor. මේක වෙන්ඩර්ට කතා කරලා මේකෙන් බලන්න මේවා අප්ග්‍රේඩ් කරන්න පුළුවන්ද කියලා මේ සිස්ටම් එක වහන්න එපා. කියන්න ලැජ්ජයි. හැබැයි මම මේකත් කියනවා ජනවාරි මාසේ 31 වෙනිදා ටෙන්ඩර් එකක් දැම්මා. වැහුවා. මේ software එක develop කරන්න. මොකටද? software එකක් ආපහු develop කරන්න. මං හිතන්නේ මම පුදුම ධෛර්යයක් ගත්ත මේ තියෙන දේ හදන්න නැතුව ඇයි මේ තවත් අපි අලුත් එකක් ගන්නෙ කියලා. මට ලාභයකට නෙවෙයි මටත් අලුත් එකකට කෝඩ් කළා අපිටත් ඔය ගන්න තිබ්බා. ජනවාරි මාසේ 31 වෙනිදා මම මේක ලෝක පුදුමයක්. මේක ලංකාවේ පළවෙනි ස්ථානයට මම දෙනවා. මේක ඔබතුමාලා මේ ගැන හිතන්න. මේ අපි 7000 කතාව පැත්තකින් තියලා. මම දැනුවත්ම මම මේ ගැන කියන්නේ අපිට අර ඉංග්‍රීසියෙන් කියන I have learned කියලා කැබිනට් පේපර් එකක් ගියා මේක අලුත් එකක් ගන්න කියලා. මං හිතන්නේ මහා භාණ්ඩාගාරයේ ඉන්න නිලධාරීන් කිව්වා මොකටද අලුත් එකක් ගන්නෙ? තියෙන එක හදන්න. ඒක කතා කරන්න ICT එකට හෝ කොළඹ යුනිවර්සිටි එකට කතා කරලා එතනින් පුළුවන් තරම් බලන්න මේ සිස්ටම් එකම ගෙන යන්න අලුතෙන් සල්ලි වේදම් කරන්න නැතුව. අපි ටෙන්ඩර් එකට බිඩ් කරා. කවුරු හරි ඇයි කියලා. අපි ව්‍යාපාරිකයෝ. අපි මේ ඩොමේන් එක ගැන මං හිතන්නේ කාටවත් නැතුව අපිට තියෙන ඒ දැනුම. අවුරුදු ගාණක් යම් කිසි හේතුවකට අපිව රිජෙක්ට් කරා. අපි දන්නවා මොකටද රිජෙක්ට් කරේ කියලා. අපි ටෙන්ඩර් එක දානකොටම දන්නවා කාටද ඔක හම්බෙන්නේත් කියලා. ලංකාවේ ප්‍රොකියුමන්ට් ගයිඩ්ලයින් එක අනුව ඒක ඔක්කොම වයලේට් කරලා තමයි මේ ටෙන්ඩර් එක පබ්ලිෂ් කරේ. ඒ පබ්ලිෂ් කරේ කෙනා කවුරු හෝ මේක තමයි ලෝක පුදුමය. දවස් 23යි මිලියන 100ක ටෙන්ඩර් එකක්. දවස් 23න් පර්චේස් ඕඩර් එක රිලීස් කරා. අහලා තියෙනවා. බෙහෙතක් කරන් තිනොත් දවස් 23න් ටෙන්ඩර් එකක් දාලා. මේ මිනිස්සු බෙහෙත් ඉල්ලනවා හැමතැනම. මෙන්න රෙකෝඩ් එක. කොහොමද ඒක කරේ? දවස් 23යි. දැන් කියනවා ICT එකට අපිට දැනගන්න ලැබුණා අර කොළඹ යුනිවර්සිටි එකේ දීපු රිපෝට් එක දිහා බලලා මේකෙන් මොකද කරන්න කියලා. මේ මන්දා කවුද මේවා වහන්නේ? කාවා වහන්නද? කවුද මේකෙන් හොරගම් කරන්න කියන එක මගෙන් නම් අහන්න එපා. දැන් ඔකටිට තේරෙනවා ඇති ඇයි මේ සිස්ටම් එක කන්ඩෙම් කරන්න කියලා. ඒක අපිට අපි දා ඉඳලා අපි දැනගත්තා මේ සිස්ටම් එක කන්ඩෙම් කරලා මේක වහලා අලුතෙන් එකක් හදන්නේ. මට ආරංචි අනුව ඒ ටෙන්ඩර් එක ඩෙවලොප්මන්ට් කරන්න යන්නෙත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්න අය කියලා කිව්වේ. මං ඒක ඇහුවමයි මට ඒකට විහිළුවක් කියලා මං හිතනවා. කන්සල්ටන්සි කියලා දාලා තියෙන්නේ බිඩ් බොන්ඩ් එකක්. සාමාන්‍යයෙන් ටෙන්ඩර් එකක් දැම්මහම බිඩ් බොන්ඩ් එකක් ඉල්ලනවා. ඒ කියන්නේ දෙන ප්‍රයිස් එකට ඇග්‍රීද කියන එක. මේ ටෙන්ඩර් එකේ බිඩ් බොන්ඩ් එකකුත් නැහැ. මේක ටෙන්ඩර් එකක්ද? අපි දන්නෙත් නැහැ. මේක ලංකාවේ පළවෙනි වතාවට ප්‍රොකියුමන්ට් ගයිඩ්ලයින් එකෙත්වත් නැති දෙයක්. මං තාවරක් කියනවා අපි දන්නෙත් නැහැ. අපි දන්නේ නැහැ මේ 7000 කොහෙන්ද ආවේ කියලා. අපි තාමත් කැල්කියුලේට් කරන්න බලනවා. අපි අවුට්සයිඩ් එක්කෙනෙකුට ගෙනහැල්ලා කිව්වා මේ 7000 මිලියන් කියන ෆිගර් එක කවුද දුන්නේ? කොහෙන්ද ආවේ? කොහොමද අරයිව් කරන්නේ? මොකද මේකේ අපි ගණන් වැඩි කරලා කිව්වත් එන්නේ නැහැ අපිට. මෙතන මම ඉල්ලන්නේ එක දෙයක් මේ පබ්ලිසිටි එකෙන් අපිට උනේ ඉතාමත්ම ඩැමේජ් එකක්. ඒ ඩැමේජ් එක මං හිතන්නේ අපේ ඉන්ඩස්ට්‍රි එකටම ඩැමේජ් වුණා. මොකද එතන කට්ටියක් මං දැක්කා කියනවා මේ ලෝකල් කම්පනීස් කියන්නේ හොරුයි කියලා. මතක තියාගන්න අපේ කම්පිටිටර් කෙනෙක් වුණත් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ software එක හැදුවේ අවුරුදු ගාණක් ගියා. හැබැයි අද ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකක් දුවන්නේ අපේ ඇඟිලි වලින් හදපු අපේ රටේ හදපු අය. මං හිතන්නේ ඒකත් ඔය දවසෙන් කරාද ඔය දීපු කාල පරිච්ඡේදේ මං හිතන්නේ ඒවා තමයි අපිට ලස්සන අපි දකින්න උදාහරණ. හැබැයි එකක් අපි දන්නවා ලංකාවේ මම කම්පියුටර් ලංකාවේ හදනවා. මම දන්නවා මම බින්ද දුක අවුරුදු 10ක් ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් ඔන්ලි
ඇමරිකාවේ තියෙන පවර් ස්ටෑන්ඩඩ් අපිට දානවා. මොකද කවුරුත් දන්නේ නැතුව ඇති. දන්නවද ඇමරිකාවේ තියෙන 110 වෝල්ටේජ් එක. පවර් රේටින් තියෙන්නේ 110. හැබැයි මෙහි තියෙන්නේ බ්‍රිටිෂ්. හැබැයි අපේ ටෙන්ඩර් වල දානවා මේක ඇමරිකන් ස්ටෑන්ඩඩ් එකකට තිය යුතුයි කියලා. කමක් නැහැ. ඕ වගේ තමයි අපි මේ දුර ගමන හැවිල්ලා තියෙන්නේ. හැබැයි අපි මෙතන ක්ලියර් කරන්න යන්නේ. අපි මෙහෙම දෙයක් කරලත් නැහැ. අපි දන්නෙත් නැහැ. කරුණා කරලා සෝෂල් මීඩියා එකටත් අපි කියන්නේ හරි දේ දාන්න. අපි හොරකම් කරලා තියෙනවා නම් අපි ප්‍රශ්නයක් නැහැ. අපි ඔය රිලේට් කරන්න එපා එක එක තැන් වලට. අපි ජෙනුයින් මේකේ වැඩ කරනවා ඊ타මත්ම දුකෙන්. කොළඹ යාපනයේ ඉඳලා මාතර දක්වා ළමයි. ඒ ළමයිට පාරට බහැලා දෙයියනේ කියලා තමන්ගේ ලෝගෝ එක පෙන්නගෙන වැඩක් කරන්න දෙන්න. අපි ඉල්ලන්නේ එච්චරයි. අපි මේ කියපු දේවල් බොරු නම් කරුණාකරලා අපිට නඩු දාන්න. එතකොට අපි පෙන්නන්නම් මේවා. අපි මේ ප්‍රූෆ් පෙන්නන්නේ ටෙන්ඩර් එකක තියෙන දේ. අපිට වෙනස් කරන්න බෑ ඒවා. කවුද කිව්වා you can ask for right for information කියලා ගන්න. මං කිව්වා right for information ගන්න ඕනේ නැහැ. මේ අපි දාපු බිඩ් එක. මේ කියපු ඔක්කොම කිව්වේ අපේ ආයතනය මං හිතන්නේ මුළු රටම bad publicity එකක් දුන්නා. මං ඉතින් ඒ ඉල්ලන්නේ ඒ කියපු අයටම කියනවා මේකේ සාධාරණේ හොයන්න. මේකේ ඇත්ත හොයන්න. මේ කියන බොරු දැක්ක ගමන් අපේනුත් ඇහුවා නම් අපිත් කියනවා. අපි දැනුත් ලියලා තියෙනවා අපි කෝප් එකේ සභාපතිතුමාට මේකේ ෆුල් විස්තරය දාලා අපිට එන්න දෙන්න අපි කියන්නම් මේක ඇත්ත. අපිටත් දෙන්න chance එකක්. මොකද අපිත් ටැක්ස් ගෙවන කම්පැනියක් හැටියට අවුරුදු 36ක් අපිටත් තියෙනවා මේ රටේ වගකීමක් කියන එක. මේ හැම එන භාණ්ඩයක්ම expiry date එකක් තියෙනවා. එතකොට මේවා stock management එකක් කියලා තියෙනවා. අපිට ඉස්සර එහෙම එකක් තිබ්බේ නෑ. අපි කරේ ඔක්කොම manual. සමහරවිට අපි ගාව බෙහෙත් තියෙද්දි මට මේක කියන එක සාධාරණ නැද්ද? හැබැයි මම මේ ඩොමේන් එක ගැන හොඳට දන්නවා. මම day 1 එකේ ඉඳලා මේ සිස්ටම් එකේ හිටියෙක් කෙනෙක්. සමහර විට මෙඩිසින් ආවට පස්සේ ඒව ඩිස්ට්‍රිබියුට් වෙන්නේ නැතකොට එක්ස්පයර් වෙනවා. ඒක ලංකාවට පාඩුවක්. බෙහෙත් සමහරලාට බලනකොට they have to ඒ කියන්නේ ඒ කට්ටියට emergency purchasing කියලා සිස්ටම් එකක් තියෙනවා මං හිතන්නේ procurement guideline වල. ඒකෙන් බඩු ගන්නවා. සමහරට බඩු ටික අපි කියමු සේලයින් වෙන්න පුළුවන්. කොළඹ නැහැ. සමහරට අනුරාධපුරේ නැහැ. හැබැයි ඒක පොළොන්නරුවේ තියෙන්න පුළුවන්. ඉස්සර ඒ ගැන කවුරුත් දැනන් හිටියේ නැහැ. අද මේ සිස්ටම් එකෙන් කරන්න පුළුවන් අනුරාධපුරයේ කෙනෙකුට බලන්න පුළුවන් ළඟම තියෙන ස්පිරිතාලේ පැය 24ක් ඇතුළත කොහෙද මේ මෙඩිසින් තියෙන්නේ. කොළඹ එන්න ඕනේ නැහැ. ඉස්සර ආව කොළඹ. ඇවිල්ලා බෙහෙත් අරන් ගියා. මේ සිස්ටම් එකේ තියෙනවා ඔප්ෂන් එකක් ඒ කට්ටියට දීලා ඒ කට්ටියට පුළුවන් ඒ ඉන්ටර්නල් ට්‍රාන්ස්ෆර් කරන්න. එතකොට එක්ස්පයරි බෙහෙත් මේකේ අහු වෙනවා. එතකොට මේකේ එස්ටිමේට් හදලා තියෙනවා. අපි නෙවෙයි. දැන් මට ඒකටත් කෑ ගැව්වා මේ එස්ටිමේට් වැරදි කියලා. මම සිස්ටම් එකක් හදනවා මිසක් අපේ ආයතනය අපි සිස්ටම් එක දුවන්නේ නැහැ. ඒකට දාන්නේ data එතන වැඩ කරන සේවකයෝ. එතකොට ඒ කට්ටියට කිව්වොත් මේක අපිට ඇස්ප්‍රීන් හරි මොනවා හරි ඕනේ කියලා 120ක් ඒක එතුමාලා ඒ දොස්තර මහතුරුත් එක්ක ගත තීරණයක්. ඒක අපිට අදාළ නැහැ. ඒ එස්ටිමේට් වැරදි කියනවා. අපි දන්නේ නැහැ ඉතින් ඒවට අපිට වගේ කියන්න බෑ. එස්ටිමේට් එක හදන්න පුළුවන්. ඔබතුමා දන්නවා ඇති 2020 වෙනකොට මේක 48 බිලියන් බජට් එකක්. දැන් අපි පටන් ගන්නත් කීයද? 12ද 15ද කී. දැන් 48යි 2020 දී. ඔබතුමාලා මතක ඇති මම මේ මෙඩිසින් එක ගැන දන්නේ නැහැ. හදිස්සියේ කවුරු හරි කොහේ හරි වෙච්ච කතාවක් වුණා මේ මැලේරියාවට ගහන ටැබ්ලට් එකක් බොන ටැබ්ලට් එකක් කොවිඩ් එකට හොඳයි කියලා. මම දන්නේ නැහැ මට ඔබතුමාලට මතකද කියලා. ඒ වෙලාවේ මේ සිස්ටම් එකට ගිහිල්ලා චෙක් කරා. මට මතක හැටියට මට ડોක්ටර් කෙනෙක් කිව්වේ tablet 800,000 odd tablets were available in the system. ඒ කියන්නේ තැන් වල. ඒ වෙලාවේ මේ කට්ටිය කරපු දෙයක් තියෙනවා. සිස්ටම් එක මොකද ඒ කට්ටිය දන්නේ ඇත්තටම මේක පෞච් කරලා ටක් ගාලා ඒක ලොක් කරා. දැන් ඒව කරන්න පුළුවන්ද මේ වගේ සිස්ටම් එකක් නැතුව? ඉතින් මේකේ බෙනිෆිට් එක තියෙන්නේ මම දන්නේ රෝගියාට. මට හොඳට මතකයි බදුල්ලේ ડોක්ටර් කෙනෙක් මට කිව්වා සංජීව අපි තෑන්ක් කරන්න ඕන ඔයාලට මේ ඊයේ පෙරේදා මෙන්න මෙහෙම එක්කෙනෙක්ට මෙහෙම ප්‍රේමනා අපි කැන්ඩි වලට ඇම්බියුලන්ස් එක ගන්නලා බෙහෙත් ටික ගෙනල්ලා අද මේ මිනිස්සයා ඉන්නවා කොහොම. වවුනියාවේ වගේ කතාවක් කිව්වා. ඒ වගේ මම කැමති නෑ අපි හදපු දෙයක් ගැන මේ වර්ණනා කරන්න. හැබැයි ওই සිස්ටම් එක පාවිච්චි කරන්න. කවුරු හරි කිව්වොත් මේකද පර්ෆෙක්ට්ද කියලා? I will say no. මේවා හද යන්න ඕනේ. හැබැයි ඉතින් මේකල තියෙන data ටික අරන් බැලුවොත් කියන්න පුළුවන් ලංකාවේ මොන ස්පිරිතාලෙද මොන බෙහෙතද වැඩියෙන් පාවිච්චි කරන්නේ කොයි කාලෙටද මේ පෙති ගෙන්නන්නේ කොයි කාලෙටද මේවා වැඩියෙන් පාවිච්චි වෙන්නේ කොයි දිස්ත්‍රික්කයේද නෑ ඔබතුමා මට කියන්නකෝ මේ සිස්ටම් එකක් තියෙද්දි අයි සිස්ටම් එක අයින් කරලා තව සිස්ටම් එකක් ගන්න කියලා මම එතනින් එහාට උත්තර දෙන්නේ නෑ අපිට කියන්න ඕනේ හරි විදියට අපිට ලියුමක් එවන්න ඕනේ මේ සිස්ටම් එක හරි නෑ
කරුණාකරලා මේකට එක්ස්ප්ලනේෂන් දෙන්න. එහෙම දැනුම් දීම තිබ්බනම් අපි මේ වගේ කතා කරන්නේ නැහැ නිසා. මම කියන්නේ දැනට අපි සතොස 425ක් දැනට කනෙක්ට් කරලා තියෙනවා. දැන් ඒකෙත් තියෙන්නේ අපිට තියෙන්නේ කනෙක්ටිවිටි. ඒකෙත් තියෙන්නේ තාම පේමන්ට් එක අපිට කලෙක්ට් කරගන්න බෑ. මොකද එක එක දේවල් ඒ කට්ටිය ඉල්ලනකොට අපි දෙන්න ඕනේ. 2008 තමයි අපි මේ සිස්ටම් එක පටන් ගත්තේ. ඊට පස්සේ 2000 මං හිතන්නේ මං මෙතන ඒක කියන්න ඕනෙත් නෑ. කොහොම හරි 2015 වෙනකොට මේ සිස්ටම් එක අපෙන් අයින් කරා. අයින් කළා තව ආයතනයකට දුන්නා. අපි ඔන්ලි කඩ 100ක් විතරයි එතකොට දුවගෙන ගියේ. අද වෙනත් ඊට පස්සේ මං හිතන්නේ ඒ සිස්ටම් එක ෆේල් වුණා අවුරුදු 4කින් පස්සේ. රිපෝට් එකක් තිබ්බා. හා? ඒ කට්ටිය ඔබතුමාට කියන්න මං මේක මං බය නැතුව කියනවා. ඒ කට්ටිය කන්සල්ටන්ට් කෙනෙක් අරගෙන ඒක මං ඕන ඔබතුමාට දෙන්නම්. කන්සල්ටන්ට් කෙනෙක් අරගෙන රිපෝට් එකක් ගත්තා මේ සිස්ටම් එක හොඳට නැද්ද කියලා බලන්න. එතකොට ඒ කට්ටිය ලියලා දුන්නා මේක ඉතාමත්ම විහිළු ජන එකක්. අලුත් සිස්ටම් එකකට යන්න. ඒක ෆේල් වුණොත් ඊවිස් එකට කතා කරලා අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න. මගේ ජීවිතේ මම දැක්ක ලොකුම ලස්සනම වාර්තාව. මගේ ජීවිතේට මම දැකලා නෑ මේ වගේ වාර්තාවක්. නෝමලි තියන්නේ තියෙන දේ හදලා ඒක ෆේල් නම් අලුත් එකකට යන්න කියලා. මේක ලොකු සමාගමක් කන්සල්ටන්සි කරලා දීලා මම මේක මම බය නැතුව කියනවා අන්න එහෙම තමයි ඒක කරේ. මොකද ඒක ජස්ටිෆයි කරේ අපිව අයින් කරලා වෙන එකක් ගේන්න. කමක් නැහැ. ඉතින් මේ ඔබතුමාට මම මේ කියන්නේ අපි මේ අවුරුදු 35 ලස්සන මේ හයිවේ එක ආපු නිකන් මේ වගේ පෙරලි හැබැයි ඉතින් අපි තාමත් අර ලෝකල් ඉන්ඩස්ට්‍රි එකක් හින්දා අපි මේ software ලෝකෙල හදලා කොහොම හරි අපි මේක බලන්නේ වෙන තැනකට ගෙනියන්න වෙන රටකට ගෙනියන්න මේකෙන් අපිට හම්බ වෙන ඩොමේන් එක ඔබතුමා කවුරුත් ඇහුවේ නැහැ අපිට ලැබෙන රුපියල් සල්ලි වලට වැඩි වටිනා දෙයක් අපිට හම්බ වෙනවා ඒක තමයි මේ ඩොමේන් නොලෙජ් එක දැන් මට මේ software එක අරගෙන වෙන රටකට ගිහිල්ලා මට රෙෆරන්ස් එක හැටියට ලංකාව පෙන්වන්න පුළුවන් එහෙම තමයි මිලේනියම් සමාගම ඔය ස්ටොක් එක්ස්චේන්ජ් එක ලෝක වටේට වික්කේ එහෙම නැතුව අපි වෙන රටකට ගිහිල්ලා විකුණලා ඒ රටේ රෙෆරන්ස් එක මේ රටට දෙන්න අපිට ගොඩාක්ම අමාරුයි. මොකද ඒ කට්ටිය අහන්නේ තමන්ගේ රටේ තමුසෙන් මොනවද කරේ කියලා.